තමයි අද අපි කතා කරන්නේ ද්‍රව්‍ය පාලනය ගැන. ද්‍රව්‍ය පාලනය කියන්නේ මොකක්ද කියලා මම මුලින්ම ඔයාලට කියලා දෙන්නම්. ඊට පස්සේ ඒකේ අරමුණු ටික මම කියලා දෙන්නම්. ඒකේ වැදගත්කම ඊට පස්සේ ඔයාලටම තේරෙයි. මම බොහොම සරලව මේකට එන්ටර් වෙන්නම්. ද්‍රව්‍ය පාලනය කියලා කියන්නේ ළමයි. අපි මුලින්ම ද්‍රව්‍ය කියන්නේ මොකක්ද කියලා බලමු. මෙතන පාලනය කරන්නේ ද්‍රව්‍ය. උතන මොනවද මේ ද්‍රව්‍ය කියලා කියන්නේ? ව්‍යාපාරයකට අදාළ ද්‍රව්‍ය. ව්‍යාපාරයේ නිෂ්පාදන ක්‍රියාවලිය කරගෙන යන්න අවශ්‍ය වෙනවා ඍජු ද්‍රව්‍ය අවශ්‍ය වෙනවා. වක්‍ර ද්‍රව්‍ය අවශ්‍ය වෙනවා. උදාහරණයක් විදිහට ඉදිකිරීම කරන ව්‍යාපාරයක් නම් ඒ ඉදිකිරීම සිදු කරන්න අවශ්‍ය ඍජු ද්‍රව්‍ය තමයි සිමෙන්ති, ගල්, කොන්ක්‍රීට් දාන්න අර පොඩි ගල් ටික. අන්න ඒ වගේ දේවල් තමයි ඍජු ද්‍රව්‍ය විදිහට ගන්න. එතකොට හිතන්න යෝගට් හදන තැනක් කියලා. යෝගට් හදන තැනක් නම් කිරි ටික ඍජු ද්‍රව්‍ය විදිහට ගන්න. ඒ යෝගට් හදන තැන. හිතන්න ගෝහ භාණ්ඩ හදන තැනක් කියලා. ගෝහ භාණ්ඩ හදන තැනක ලී ටික. ඒක ඍජු ද්‍රව්‍ය විදිහට ගන්න. එතකොට මේ ද්‍රව්‍ය කියලා කියන්නේ නිෂ්පාදන ක්‍රියාවලියට උදා ගන්නා දේවල්. එතකොට ඒවා පාලනය කිරීම තමයි මේ පාඩමෙන් අපි ඉගෙන ගන්න. ඒවා පාලනය කරන විදිය. ඇයි අපි මේවා පාලනය කරන්නේ? ඇයි මේ ඍජු ද්‍රව්‍ය, මේ වක්‍ර ද්‍රව්‍ය පාලනය කිරීමකට හසු කරන්නේ? පාලනය වුණ නැතොත් සිදුවෙන දේවල් ටිකක් තියෙනවා. දැන් හිතන්න ඔයා ගෙයක් හදාගෙන යනවා. ඔයා ඉදිකිරීම ශේෂ්ඨය තමයි ඉදත වෙන්නේ. ඉදිකිරීම කර්මාන්තය තමයි වා නියැලෙන්නේ. ඔයාගේ බිස්නස් එක හදනකොට නැගිලා හදන. එතකොට ඔයාගේ තොග වශයෙන් ඔයාගේ ද්‍රව්‍ය මේක කරගෙන යන්න. ඔයාට මොනවද අවශ්‍ය? ඔයාට සිමෙන්ති අවශ්‍යයි. එතකොට ඒක ද්‍රව්‍යයක්. නිෂ්පාදන ක්‍රියාවලිය කරගෙන යාමට අවශ්‍ය ද්‍රව්‍ය. එතකොට ඔයාට මාසයකට සිමෙන්ති කොට්ට 100ක්. ඔයා හිතනවා 200ක් තියාගත්තා කියලා. ඔයා 200ක් තියාගත්තා. 200ක් තියාගත්තාම මොකද්ද වෙන්නේ? මේක වැස්සට තෙමෙන්න. හොරු අරන් යන්න. මොකද මාසයකට වඩා අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩියෙන් තියාගන්න. එතකොට මේ නැති ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. මේවා නැති වෙන්න, හොරගම් කරන්න, වැස්සට තෙමිලා මේ විනාශ වෙලා යන්න පුළුවන්. එතකොට මේ අවශ්‍ය ප්‍රමාණයෙන් මේ තොගේ පවත්වා ගැනීම ද්‍රව්‍ය පාලනයේ අරමුණ. ඒ කියන්නේ මුදල් අනවශ්‍ය ලෙස තොගවල ආයෝජනය නොවන විදියට පවත්වාගෙන යාම ද්‍රව්‍ය පාලනයේ අරමුණ. තව අරමුණක් තමයි ගබඩා පිරිවැය අවම කර ගැනීම. තව අරමුණක් තමයි තොග ලබා ගැනීමේ හා පවත්වා ගැනීමේ පිරිවැය අවම කර ගැනීම. සහ තොග අපතේ අවම කර ගැනීම. එතකොට මේවා තමයි ද්‍රව්‍ය පාලනයේ අරමුණ. ද්‍රව්‍ය පාලනය කියන්නේ මොකද්ද? තොග ප්‍රමාණවත් පරිදි ගබඩාවේ පවත්වා ගැනීම, විධිමත් ලෙස තොග ලබා ගැනීම සඳහා ද්‍රව්‍ය මිලට ගැනීමේදී, ගබඩා කිරීමේදී, තව නිකුත් කිරීමේදී අනුගමනය කරන ක්‍රියාපිළිවෙත් වලට තමයි අපි කියන්නේ ද්‍රව්‍ය පාලනය. එතකොට අපි ද්‍රව්‍ය කියන්නේ මොකද්ද කියලා දන්නවා. ද්‍රව්‍ය පාලනය කියන්නේ මොකද්ද කියලා දන්නවා. පාලනය කරන අවස්ථා තුන තමයි මේ තියෙන්නේ. ද්‍රව්‍ය මිලට ගැනීමේදී පාලනය කරනවා. ද්‍රව්‍ය ගබඩා කිරීමේදී පාලනය කරනවා. ද්‍රව්‍ය නිකුත් කිරීමේදී පාලනය කරනවා. දැන් ඔයා හිතන්න ඔයා වැඩ කරන්නේ ඇඟලුම් කර්මාන්ත ශාලාවක්. ඇඟලුම් කර්මාන්ත ශාලාවක තමයි ඔයා වැඩ කරන්නේ. දැන් මේ පාලනයේ ද්‍රව්‍ය පාලනය වෙන අවස්ථා තුනක් තියෙනවානේ. මේ අවස්ථා තුනෙන් මම ගබඩා කිරීමේ පාලනය කතා කරන්නේත් නැහැ. ගබඩා කිරීමේදී සිදුවන පාලනය කතා කරන්නේත් නැහැ. ද්‍රව්‍ය නිකුත් කිරීමේදී සිදුවන පාලනය කතා කරන්නේත් නැහැ. මම කතා කරන්නේ ද්‍රව්‍ය මිලට ගැනීමේදී පාලනය විතරයි. ද්‍රව්‍ය මිලට ගැනීම. ද්‍රව්‍ය කියන්නේ නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා අවශ්‍ය වන දේවල්. ඒවා ඍජු ද්‍රව්‍ය වෙන්න පුළුවන්, වක්‍ර ද්‍රව්‍ය. මේවා හා සම්බන්ධයෙන් සිදු කරන පාලනයට තමයි ද්‍රව්‍ය පාලනය කියලා කියන්නේ.
ඒ පාලනය කරන්න පුළුවන් අවස්ථා කීයද? 3යි. ද්‍රව්‍ය මිලට ගැනීම, ගබඩා කිරීම, නිකුත් කිරීම. එතකොට ඒකනොත් අපි කතා කරන්නේ ද්‍රව්‍ය මිලට ගැනීමේදී සිදු වන පාලනය. එතකොට දැන් ඔයා වැඩ කරන්නේ කොහෙද? ඇඟලුම් කර්මාන්ත ශාලාව. ඇඟලුම් කර්මාන්ත ශාලාවක ඔයා රෙදි මහා. ඔයාට ටාගට් එකක් තියෙනවා රෙදි කෑලි 500ක් මහන්න. හැබැයි වාගාව තියෙන්නේ රෙදි කෑලි 200ක් මහන රෙදි ටික විතරයි. ඇඳුම් කෑලි මේක හිතන්නේ ඇඳුම් කෑලි 200ක් කියලා. ඇඳුම් කෑලි 500ක් මහන්න ඕනේ. ඇඳුම් කෑලි 200ක් මහන රෙදි ටික විතරයි වාගාව තියෙන්නේ. එතකොට රෙදි මදි. රෙදි ටික මදි අවශ්‍ය ප්‍රමාණය මහග. එතකොට මොකද කරන්නේ? අපි කඩේකට ගිහිල්ලා බඩුවක් ගත්තා වගේ අපිට සල්ලි දීලා කෙලින්ම ගිහිල්ලා මේක දෙන්න. තව 300කට රෙදි ඕනි 300ක් තව ඇඳුම් කෑලි 300ක් මාන්න තියෙනවා. ඒකින්ද මේ 300ට රෙදි ටිකක් ඕන මේ 300 මාන රෙදි ඕන කියලා කඩෙන් ගිහිල්ලා ගන්න බෑ. මේක ව්‍යාපාරේ ක්‍රමවේදයක් තියෙනවා. කිසි ක්‍රියාපිළිවෙතක් තියෙනවා. මේක කොහොමද කරන්නේ? අන්නේ ඒ ස්ථාපිත කරලා තියෙන ඒ ක්‍රියාපිළිවෙත තමයි මේ පාලනය කියලා කියන්නේ. මේක කරන්න විදියක් තියෙනවා. ඕනේ ওই විදිහට ඕන විදිහට දැන් මට අඩුයි 300ක රෙදි අඩුයි. ඒකින්ද මම ගිහලා කඩේට ගිහලා ගේනවා. එහෙම බෑ. එහෙම කරන්න බෑ. මේක රෙදි අඩුයි නම් හරි කමන්නේ අඩුයි. 300කට රෙදි කෑලි අඩුයි. අඩුයි නම් ඒ ටික මිලට ගන්න. මිලද ගැනීම. නිෂ්පාදන ක්‍රියාවට අවශ්‍ය ද්‍රව්‍ය මිලට ගැනීමේදී ඒ අනුගමනය කරන ක්‍රියාපිළිවෙත වලට අපි කියනවා ඒ පාලනය කියලා. ඒ ක්‍රියාපිළිවෙත් වලට අපි කියනවා පාලනය. එතකොට අපිට කෙලින්ම ගිහිල්ලා ගන්න බෑ. දැන් දෙන්න මේක. එහෙම ගන්න බෑ. එතකොට ළමයි මේක කොහොමද කරන්නේ? දැන් 300ක් අඩුයිනේ. එතකොට කරන්නේ මේ ඇඟලුම් කර්මාන්ත ශාලාවේ මේ රෙදි ටික මේ රෙදි කෑලි 500 නිෂ්පාදනය කරන්න වගකීම තියෙන කට්ටිය ඉන්නවා. ඒ කට්ටිය ද්‍රව්‍ය අධ්‍යායතන පත්‍රයක් ඉදිරිපත් කරනවා. ද්‍රව්‍ය අධ්‍යායතන පත්‍රයක් කියන්නේ මෙන්න මෙච්චර ප්‍රමාණයක් අවශ්‍යයි අපිට රෙදි. ඒ රෙදි ටික දෙන්න කියලා සැපයුම් අංශයට යවන ලියවිල්ල තමයි ද්‍රව්‍ය අධ්‍යායතන පත්‍රය කියලා කියන්නේ. මේක යවන්නේ සැපයුම් අංශයට. ද්‍රව්‍ය අවශ්‍ය අංශයේ විසින් සැපයුම් අංශයට අවශ්‍ය ද්‍රව්‍ය ප්‍රමාණය පිළිබඳ විස්තර දක්වලා යවන ලියවිල්ලට කියනවා ද්‍රව්‍ය අධ්‍යායතන පත්‍රය. සැපයුම් අංශයට ද්‍රව්‍ය අධ්‍යායතන පත්‍රයක් ලැබිච්ච ගමන් එයාලා මොකද කරන්නේ? එයාලා ගබඩාවෙන් අහනවා. ඔයාලා ගාව රෙදි කෑලි 300කට මහන්න අවශ්‍ය රෙදි ටිකක් තියෙනවා. ඇඳුම් කෑලි 300ක් මහන්න අවශ්‍ය රෙදි ටිකක් තියනවාද ඔයාලගේ ගබඩාවේ? ගබඩාවෙන් අහන්නේ කවුද? සැපයුම් අංශය. එතකොට ගබඩාවට කියන්න පුළුවන් උත්තර දෙකයි තියෙන්නේ. එකක් තියෙනවා. ඔව්. රෙදි තියෙනවා. එහෙම නැත්තම් නැහැ. උත්තර දෙකයි දෙන්න පුළුවන්. එක්ක තියෙනවා නැත්තම් නැහැ. තියෙනවා නම් පස්ට යන්නේ නැහැ. සැපයුම් අංශය කරන්නේ ගබඩාවෙන් රෙදි ටික ගත්ත අවශ්‍ය අංශයට දුන්නා. ගබඩාවේ මේ ඇඳුම් කෑලි 300ම මහන්න රෙදි තියෙනවා නම් සැපයුම් අංශය කරන්නේ මොකද්ද? ගබඩාවෙන් ගත්ත ඒ රෙදි 300 රෙදි කෑලි 300ට අවශ්‍ය රෙදි අවශ්‍ය අයට ඒ ඇඳුම් ටික ඒ රෙදි ටික දුන්නා. හැබැයි තිබ්බේ නැත්තම් මොකද්ද ගබඩාව කරන්නේ?
ගබඩාව මොකද්ද කරන්නේ? ඇඳුම් කෑලි 300 මාන්න අවශ්‍ය රෙදි ටික ඔවුන් සතුව තිබෙන්නේ නැත්තම් ඔවුන් කරන්නේ ගැනුම් අධ්‍යායතන පත්‍රයක් හදනවා. ගැනුම් අධ්‍යායතන පත්‍රයක් හදනවා. ඒකේ යවනවා සැපයුම්. ගැනුම් අධ්‍යායතන පත්‍රය තියෙන්නේ මිලට ගැනීමට අවශ්‍ය ද්‍රව්‍ය ප්‍රමාණය සහ මොනවද ඒ ද්‍රව්‍ය සහ ඒවෙන් කොච්චර ප්‍රමාණයක් ඕනද කියලා තමයි මේ ගැනුම් අධ්‍යායතන පත්‍රය තියෙන්නේ. උතර ගැනුම් අධ්‍යායතන පත්‍රය යවන්නේ ගබඩාව. ගැනුම් අධ්‍යායතන පත්‍රය යවන්නේ ගබඩාව සැපයුම් මංශයට යවනවා. එතකොට සැපයුම් මංශය තීරණය කරනවා මේ ද්‍රව්‍ය අධ්‍යායතන පත්‍රයේ හරි එකක්. ඇත්තටම මේ මිනිස්සුන්ට මේ රෙදි ටික ඕනි මේ වැඩේ ඉවර කරගන්න. ඒකෙන්ද මේක මිලදී ගන්න ඕනේ. මේ අවශ්‍ය රෙදි ටික පිටින් මිලදී ගන්න ඕනේ. මොකද ගබඩාවේ මේ ටික නැහැ. එහෙනම් සැපයුම් මංශයට මේ ගැනුම් අධ්‍යායතන පත්‍රය කියන්නේ ගබඩාව පිළිවෙල කරපු එකක්. ඒක සැපයුම් මංශයට යවනවා. සැපයුම් මංශය මේ ද්‍රව්‍ය අධ්‍යායතන පත්‍රය අනුමත වෙච්ච හින්දා ඇත්තටම මේ මිනිස්සුන්ට ඇඳුම් කැලි 300ක් මහා ගන්න රෙදි නැහැ ගබඩාවේ. ඒකෙන් මේ රෙදි ටික දෙන්න ඕනේ. එතකොට මේ ටික දෙන්න ඕනේ හින්දා පිටින් මිලදී ගන්න වෙනවා. එතකොට ඒක සිද්ධ කරන්න මිලදී ගැනීමේ ක්‍රියාවලිය ආරම්භ කරනවා. ගැනුම් අධ්‍යායතන පත්‍රයේ සැපයුම් මංශයට නැත්තම් මිලදී ගැනීමේ අංශයට ලැබිච්ච ගමන් එයාලා මිලදී ගැනීමේ ක්‍රියාවලිය ආරම්භ කරනවා. එතකොට මිලදී ගැනීමේ ක්‍රියාවලියේ කැලි කීපයක්ම තියෙනවා. මිලදී ගැනීමේ ක්‍රියාවලිය ආරම්භ වෙන්නේ කොහොමද? මිලදී ගැනීමේ ක්‍රියාවලිය ආරම්භ වෙන්නේ ගැනුම් අධ්‍යායතන පත්‍රය ගබඩාව විසින් පිළිලා කරන ගැනුම් අධ්‍යායතන පත්‍රය සැපයුම් මංශයෙන් එහෙම නැත්නම් මිලදී ගැනීමේ අංශයට ලැබිච්ච ගමන් මිලදී ගැනීමේ ක්‍රියාවලිය ආරම්භ වෙනවා. මිලදී ගැනීමේ අංශය නැත්නම් සැපයුම් අංශය මොකක්ද කරන්නේ? මිල කැඳවුම් ලබා ගන්න. සැපයුම් කර්මන්ගෙන් මිල කැඳවුම් ලබා ගන්නවා. ඇඳුම් කෑලි 300ක් මාන්න අවශ්‍ය ඇඳුම් රෙදි. ඇඳුම් කෑලි 300ක් මාන්න අවශ්‍ය රෙදි. පාල කීයකටද මේක දෙන්නේ? මේ මිල කැඳවුම් සැපයුම් කර්මන්ගෙන් ලබා. ඊට පස්සේ අඩුම මිල තෝරනවා. ගොඩක් වෙලාවට තෝරන්නේ අඩුම මිල. අඩුම මිල දෙන සැපයුම් කරුට මේ ඇණවුම ලබා දෙනවා. ගැනුම් ඇණවුම ලබා දෙනවා. අඩුම මිල දෙන සැපයුම් කරුට මේ ඇඳුම් කෑලි 300 අවශ්‍ය රෙදි ටික සපයන්න අඩුවෙන්ම මිල කෙනෙක් කෙනාව තමයි තෝරගන්නේ ගොඩක් වෙලාවට. සමහර වෙලාවට ගුණත්වය කල්පයක් මේ ඒවල් සලකා බලලා අඩුව මිල නැතුව වෙන සැපයුම් කරුවෙක් තෝරගන්නත් පුළුවන්. හැබැයි එහෙම කරන අවස්ථාවල ඒක සාධාරණීකරණය කරන්න. මොකද ඔයාට පිටින් ඔයාට මේ රෙදි ටික ගන්න පුළුවන් රුපියල් 10කට. ඒක සැපයුම් කරුවෙක් කියනවා අපිට රුපියල් 1000ක් දෙන්න. 10 ඇති. හැබැයි තව කෙනෙක් කියනවා 1200ක් දෙන්න. අපි 1200 කෙනා දෙන කරනම් ගන්නෙ අපි සාධාරණීකරණය කරන්න ඕනේ. ඇයි 1000කට ගන්න පුළුවන්කම තියෙද්දි 1200කට යන්නේ? ඒක ගුණත්වය වෙන්න පුළුවන්, ඒක කල්පනාත්මක වෙන්න පුළුවන්, මොනාරි හේතුවක් වෙන්න පුළුවන්. ඒක සාධාරණීය හේතුවක් වෙන්න. ඊට පස්සේ සැපයුම් කරු මොකද කරන්නේ? දැන් ගැනුම් ඇණවුමත් යවුවා. ගැනුම් ඇණවුමත් යවන්නේ කාටද? සැපයුම් කරුට යවනවා. සැපයුම් කරු තෝරගන්න. එතකොට සැපයුම් කරු විසින් මොකද කරන්නේ? මේ භාණ්ඩ ටික එවනවා. ව්‍යාපාරයට එවනවා. දැන් අපි ඇඳුම් කර්මාන්තශාලා අපිට මේ බඩු ටික එවනවා. මේ රෙදි ටික. රෙදි තෝගේ එවනවා. මේ රෙදි තෝගේ එවනකොට
සැපයුම් කරු විසින් පිළිලා කරන ලියවිල්ල. ඒක තමයි භාණ්ඩ බාර දීමේ තුන්දු. භාණ්ඩ බාර දීමේ තුන්දු. මේක පිළිලා කරන්නේ කවුද? මේක පිළිලා කරන්නේ සැපයුම් කරු. මේ පිළිලා කරන ලියුම කාටද දෙන්නේ? සැපයුම් කරු පිළිලා කරන ලියුම කාටද දෙන්නේ? භාණ්ඩ බාර ගැනීමේ අංශයට දෙන්නේ. භාණ්ඩ බාර ගැනීමේ අංශයට. එතකොට භාණ්ඩ බාර ගැනීමේ නිලධාරියෙකු විසින් භාණ්ඩ බාර ගැනීමේ අංශයට දෙනවා මේ භාණ්ඩ බාර දීමේ තුන්දු. දෙන්නේ කවුද? සැපයුම්. එතකොට මේක බාර ගන්න කවුද? භාණ්ඩ බාර දීමේ අංශයේ ඉන්න භාණ්ඩ බාරකරුවෙක්. භාණ්ඩ බාරකරුවෙක් තමයි බාර ගන්න. එයා මේක ගැනුම් මැනීමත් එක්ක සංසන්දනය කරනවා. ගැනුම් මැනීමයි භාණ්ඩ බාර දීමේ තුන්දුවයි භාණ්ඩ බාර දීමේ තුන්දුවයි તો ඇත්තටම දැන් හම්බෙන බඩු ටිකයි මේ ඔක්කොම සලකලා බලලා තමයි මේ භාණ්ඩ බාර දීමේ තුන්දුවට භාණ්ඩ බාර ගැනීමේ නිලධාරිය අස්සම් කරනවා. මේ භාණ්ඩ බාර දීමේ තුන්දුව පිළියෙල කරන්නේ කවුද? පිළියෙල කරන්නේ සැපයුම් කරු. මේක දෙන්නේ කාටද? භාණ්ඩ බාර ගැනීමේ අංශයට. ඒකේ වැඩ කරන එක්කෙනාට කියන්නේ භාණ්ඩ බාර ගැනීම නිලධාරියට. භාණ්ඩ බාර ගැනීම නිලධාරියා භාණ්ඩ බාර දීමේ තුන්දුවේ අස්සන දාන්නේ ගැනුම් මැනීමයි භාණ්ඩ බාර දීමේ තුන්දුවයි හම්බෙච්ච බඩු ටිකයි මේ ඔක්කොම සසසලා මේකට ගැලපෙනවා නම් ප්‍රශ්නයක් නැත්තම් භාණ්ඩ බාර දීමේ තුන්දුවට සයින් එක ගන්නවා. එතකොට සැපයුම් කරු භාණ්ඩ ටික දුන්නට පස්සේ භාණ්ඩ බාර ගැනීමේ අංශයත් භාණ්ඩ ලැබීම් තුන්දුව කියලා දෙයක් පිළිගන්නවා. භාණ්ඩ ලැබීම් තුන්දුව. භාණ්ඩ ලැබීම් තුන්දුව පිළියෙල කරන්නේ භාණ්ඩ බාර ගැනීමේ අංශය. භාණ්ඩ බාර ගැනීමේ අංශය තමයි භාණ්ඩ ලැබීම් තුන්දුව පිළියෙල කරන්නේ. මේක ගබඩාවට භාණ්ඩ ලැබීම් තුන්දුව ගබඩාවට යවනවා. ගිණුම් අංශයට යවනවා. මේ ආදී වශයෙන් විවිධ අංශ වලට යනවා. උතර භාණ්ඩ ලැබීමේ තුන්දුව පිළිල කරන්නේ භාණ්ඩ බාර ගැනීමේ අංශය. ඒක යවනවා ගබඩාවට ගිණුම් අංශයට යවනවා. ඊට පස්සේ අවසාන වශයෙන් ගිණුම් අංශය මොකද කරන්නේ? මේ සියලුම ලියකියවිලි සම්පූර්ණ බලලා මේ හැම දෙයක්ම සලකලා භාණ්ඩ ගැනු ද්‍රව්‍ය අධ්‍යායතනා පත්‍රය, ගැනුම් අධ්‍යායතනා පත්‍රය, ගැනුම් මැනීම, භාණ්ඩ බාර දීමේ තුන්දුව, භාණ්ඩ ලැබීමේ තුන්දුව මේ ඔක්කොම සසඳලා මුදල් ගෙවීම සිදු කරනවා. ඔතන ඔයාලට තේරෙනවා මේ මිලදී ගැනීමේදී සිදු කරන පාලනය කියන්නේ මොකක්ද කියලා. මේක එකපාරට ගිහලා තොගේ විරුච්ච ගමන් ගිහිල්ලා නිකන් කඩේට ගිහිල්ලා හාල් කිලෝ එකක් ගන්නවා වගේ ගන්න බෑ. මේක ලොකු ප්‍රොසෙස් එකක්. මම ආයෙ කෙටියෙන් මේ ප්‍රොසෙස් එක ඔයාලට කියන්න. තොගේ ඉවර වෙනවා. තොගේ ඉවර වෙන්නේ කොහෙද? නිෂ්පාදනාංශේ. එයාලට තොග නැත්තම් එයාලා කාගෙන්ද ඉල්ලන්නේ? සැපයුම් අංශේ. ඉල්ලනවා. සැපයුම් අංශයෙන් ඉල්ලුවට පස්සේ සැපයුම් අංශය මොකක්ද කරන්නේ? ගබඩාවෙන් අහනවා මේ තොග ටිකක් ඉල්ලනවා නිෂ්පාදනාංශයේ. ඒ තොග ටික දෙන්න පුළුවන්. එයාලට උත්තර දෙකයි තියෙන්නේ. එක්ක තියෙනවා නැත්තම් නැහැ. තියනවා කිව්වොත් ගබඩාවෙන් අරන් නිෂ්පාදනාංශයට දුන්නා. නැහැ කිව්වොත් ගබඩාව කරන්නේ මෙන්න මේවා අඩුයි. මෙන්න මේ අයිටමේ මෙන්න මෙච්චර ප්‍රමාණයක් අඩුයි කියලා ගැනුම් අධ්‍යායතනා පත්‍රයක් පිළියෙල කරලා සැපයුම් අංශයට පාස් මේ අධ්‍යායතනා පත්‍රයේ සැපයුම් අංශයට ලැබිච්ච ගමන් සැපයුම් අංශයේ මිලදී ගැනීමේ ක්‍රියාවලිය ආරම්භ කරනවා. ඒ අරත එයාලා මිල කැඳවුම් කරනවා. මිල කැඳවුම් කරාම සැපයුම් කරුවෝ ඇවිල්ලා ලම්සු දෙනවා.
අඩුම අංශුවට ගොඩක් වෙලාවට සැපයුම්කරු තෝරගන්න. සැපයුම්කරු තෝරගත්තට පස්සේ ගැනුම් මැනුම යවනවා. ඊට පස්සේ ගැනුම් මැනුමට අනුව සැපයුම්කරු භාණ්ඩ බාර දීම සිදු කරනවා. ඒ භාණ්ඩ බාර දෙනකොට සැපයුම්කරු පිළිල කරන ලේඛනයේට අපි කියනවා භාණ්ඩ බාර දීමේ තුණ්ඩුව. ඒ භාණ්ඩ බාර දීමේ තුණ්ඩුව බාර දෙන්නේ භාණ්ඩ බාර ගැනීමේ අංශයට එහි වැඩ කරන නිලධාරියෙක්. එතකොට ඔහු ගැනුම් මැනුම් භාණ්ඩ බාර දීමේ තුණ්ඩුව මේ හැම දෙයක්ම සලකලා ඇත්තටම දින තොගයක් මේ හම්බ වෙන බඩු ටිකත් බලලා මේ එකිනෙකට ගැලපෙනවා නම් විතරක් මේ භාණ්ඩ බාර දීමේ තුණ්ඩුවේ හසන ගන්න ඕනේ භාණ්ඩ බාරගත්තා කියන්නේ. ඊට පස්සේ භාණ්ඩ ලැබීම් පත්‍රය පිළිගර ගන්න භාණ්ඩ බාර ගැනීමේ අංශය. ඒ භාණ්ඩ ලැබීම් පත්‍රය පිළිගර කරලා ඒක ගබඩාවට යවන ගිණුම් අංශයට යවනවා. බඩු ටිකත් ගබඩාවට යවනවා. අන්න එහෙමයි ගබඩාවට ගියාට පස්සේ ගබඩාවෙන් යන බඩු ඉල්ලපු අංශයට නිෂ්පාදන අංශයට ලබා දෙනවා. අන්න එහෙමයි මිලදී ගැනීමේ පාලනය සිදු වෙන්නේ. අපි දැන් මිලදී ගැනීමේ පාලනය කතා කරා. ඊට පස්සේ එන වීඩියෝ වලින් මම කතා කරන්න බලාපොරොත්තු වෙනවා ගබඩා කිරීමේදී සිදුවන පාලනය සහ ද්‍රව්‍ය නිකුත් කිරීමේදී සිදුවන පාලනය පිළිබඳව. බොහොම ස්තුතියි.